සෑම දිනාටම යේසු පිහිටයි. අලුත් මාසයක පළවෙනි ඉරුදින උන්වහන්සේට නමස්කාර කරන්නට, ගෞරවය කරන්නට ඒක රැස් වුණා වූ ඔබ සෑම කෙනෙක්ම නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් ඊට ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. දැන් අපි උන්වහන්සේට නමස්කාර කරන්නට පෙර ආතුව උන්වහන්සේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නා පිණිස ගීතාවලිය පොතේ 46 වෙනි ගීතයේ පළවෙනි පදයේ සිට අපි කියවමු. දිව්‍යයන් වහන්සේ අපේ සරණ හා ශක්තියයි, දුකේදී තා ලං වූ පිහිටක්ය. එබැවින් පොළව වෙනස් වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, එහි ජල ගුගුරා කැළඹෙතත්, එහි නගින රැළ වේගෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නෙමුව. ගංගාවක් ඇත, එහි දිය පහරවල් මහෝත්තමයන්ගේ මණ්ඩපවල සුද්ධස්ථානය වන දිව්‍යයන් වහන්සේගේ නුවර ප්‍රීතිමත් කරයි. දිව්‍යයන් වහන්සේ මැද සිටින සේක, එය නොසෙල්වන්නේය. දිව්‍යයන් වහන්සේ අලුයම් හිම එයට උපකාර කරන සේක. ජාතිහු කෝලාහල කළෝය, රාජ්‍යෝ සැලවුණෝය. උන්වහන්සේ සුවකීය හඬ නිකුත් කළ සේක. පොළව දිය වූවාය. සේනාවල ස්වාමින් වහන්සේ අප සමගය. යාකොබ්ගේ දිව්‍යයන් වහන්සේ අපේ බලකොටුවය. අපි යාඥා කරමු. සර්ව බලධාරී ජීවමාන දිව්‍යයන් වහන්ස, ඔබ වහන්සේ මුළු මහත් මැවිල්ලේ කතුවරයානෝය. එපමණක් නොව ඔබ වහන්සේ අපට දක්වන ප්‍රේමය සෙනෙහස ගැන, රැකවරණය ගැන අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා. පියාණනි, මේ උතුම් මොහොතේ ඔබ වහන්සේට නමස්කාර කරන්නට ඒක රාසි වුණා වූ සෑම දුවා දරුවෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ සර්ව බලධාරී බලවත් හස්තය කිනෙකා මත තබන පිණිසත්, මේ මෙහි කාරණා කටයුතු වල නිරත වෙලා සිටින ඔබ වහන්සේගේ දූ දරුවන් පියාණනි මහිමෙන් යුක්තව හසුරුවන්ට කියලා අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය කිනෙකා මත වගුරුවමින් ඔබ වහන්සේට ගෞරවයේද, මහිමේද, ප්‍රශංසාවද ඔසවන්නට අපට ආශිර්වාද කළ මැනව. දැන් සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට පුද කරනවා. යේසුස් වහන්සේගේම ජීවමාන නාමයෙන්. ආමේන්. දෙවී පියාණනි, ඔබව නමදිමි, ඔබව නමදිමි, ඔබව නමදිමි, ඔබ දෙසට මගේ සවලා ඔබේ ගුණ ගයා, ඔබව නමදිමි, යේසුස් සමීදුනි, ඔබව නමදිමි, ඔබ නමදිමි, ඔබව නමදිමි, ඔබ දෙසට මගේ දෑත් ඔසවලා ඔබේ ගුණ ගයා, ඔබව නමදිමි, ශුද්ධාත්ම දෙවිඳුනි, ඔබව නමදිමි, ඔබව නමදිමි, ඔබව නමදිමි, ඔබ දෙසට මගේ දෑත් ඔසවලා ඔබේ ගුණ ගයා, ඔබව නමදිමි.
අද දින බයිබල් කියවීම පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා. ඉතින් নানা ප්‍රකාර දීමනා ඇත්තේය. නමුත් එක ආත්මයන්න් වහන්සේය. নানা ප්‍රකාර සේවය කිරීම ඇත්තේය. නමුත් එක ස්වාමීන් වහන්සේය. নানা ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේය. නමුත් සියල්ලන් තුලෙහි සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. නමුත් ආත්මයන්න් වහන්සේගේ ප්‍රකාශ වීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනෙ පිණිසය. කෙසේ වෙතත් ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද එම ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන තවත් කෙනෙකුට දැනගැන්මේ වචනයද එම ආත්මයන්න් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද එම ආත්මයන්න් වහන්සේ තුල තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද වෙන කෙනෙකුට ආත්මා විමසීමද තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය. නමුත් ඒ එකම වූ ආත්මයන් වහන්සේ තමන් කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවන සේක. ශරීරයේ මෙන් ස්වභාවයේ අවයව එකට බැඳී ඇති බව. මක්නිසාද ශරීරයේ එකක්ව බොහෝ අවයව ඇතුවක් මෙන්ද ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත් එක ශරීරයක්ව තිබෙනාක් මෙන්ද ක්‍රිස්තුස් වහන්සේත් එසේම සිටිනසේක. මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා අපි සියල්ලෝම එකම ආත්මයන් වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝම එකම ආත්මයන් වහන්සේගෙන් පවුණු ලැබුමු. ආමේන්. මේ දවස්වල අපේ මනස පිරී තිබෙන්නේ කොරෝනා 19 ගැන නේද? ඒ නිසා සමහර විට ඔබට අමතක වෙන්න ඇති පසුගිය ඉරිදා කෙතු දින දර්ශනයේ විශේෂ ඉරිදාවක් බව. මොකක්ද? පෙන්තකොස්ත ඉරිදා. අද මේ ඉරිදා ත්‍රිත්ව ඉරිදා. දෙවියන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ ත්‍රිඑක දෙවියන් හැටියට උන්වහන්සේ එරිදරව් වීම. එම නිසා අන් කැමැති මේ උදෑසන ඔබට ශුද්ධාත්මයන් වහන්සේ ගැන පණිවිඩයක් දෙන්න. සමහර කිතුණුවන් කියනවා අපට අද අවශ්‍ය වන්නේ එදා වගේ තවත් පෙන්තකොස්ත දවසක් ගැන. එම නිසා ඒ අය විශේෂ රැස්වීම් පවත්වනවා. දෙවියන් වහන්සේගේ මේ නැවත වරක් පෙන්තකොස්ත දවස සුද්ධාත්ම වහන්සේගෙන් නැවත ආපසු එවන්න කියලා. දැන් එසේ කල්පනා කරන අය පෙන්තකොස්ත දිනේ සිදු වුණ දේවල් හරියට තේරුම් අරගෙන නැහැ. මොකක්ද වර්ෂ 2000කට පෙර ඒ ඉරුදින සිදු වුණේ? කාමරය අගුල් දමාගෙන හිටපු ගෝලයන්ට එක පාටම තද හුළඟක් හමලා ගිනි වැනි වූ දිව් බෙදා ගිහිල්ලා පසුව ගෝලයන්ගේ කාමරයෙන් එළියට ඇවිල්ලා කිසිම බියක් නැතුව අන්‍ය භාෂා වලින් කතා කරන්නට පටන් ගත්තා. ඒ සියලු ශුද්ධාත්මයන් වහන්සේගේ සංඥා නිශ්චල වුණා ඊට පසුව. ඇත්ත පෙන්තකොස්ත ඉරිදුන සංකේතවත් කරන්නේ ස්ථීරවය. අදත් පෙන්තකොස්ත දිනේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මකයි. හරියට ඔබ දැකලා තියෙනවා නම් මහවැලි ගඟ හරහා බැඳලා තිබෙන සොරවල් වර්ෂා දවසකට ඒවා අරිනවා. ඇරියහම මහා ශබ්දයක් නගලා වතුර එළියට යනවා. ඊට පස්සේ ඒවා ආපහු
වහනවා. ඒ වහුවාම ඒ ශබ්දය නැති වෙනවා. නමුත් වතුර ටික ලස්සනට ගලා යනවා. ඒ ගලාගෙන ගිහිල්ලා කුඹුරු වලට පෝෂණය ලබා දෙනවා. අවුරුදු 2000කට පෙර පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණත් ඒ අන්දමටයි. එක පාටම අවුරුදු 2000කට පෙර ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියා. ඒක තවමත් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා නැවතිලා නැහැ. ඒ නිසා අපේ බයිබල් පාඨයේ පාවුල්තුමා කියනවා මෙසේ. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වී එකිනෙකාට දී තිබෙන්නේ පොදු ප්‍රයෝජනය පිණිස කියලා. මේ පාඨය ගැන තවදුරටත් අපි කල්පනා කරමු. පළමුව සෑම ඇදහිලිවන්තයෙකුටම ශුද්ධාත්මයන් වහන්සේ පවරා තිබෙන බව පළමුව ප්‍රකාශ කළේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි. අපි යොහාන්ගේ සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදයට පෙරලා ගත්තොත් යොහාන් 7:38 මාහ කෙරෙහි අදහා ගන්නා තුලින් ලියවෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේය. මේ වචන යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ ඇදහිලි වන්තයන්ට ලැබෙන ශුද්ධාත්මයන් වහන්සේ බව පාවුල්තුමා පසුව පැහැදිලි කරලා තිබෙනවා. ශුද්ධාත්ම පරිත්‍යාගය අපි ඉල්ලන්ට ඕන. කීප දෙනෙක් පමණක් නෙවෙයි ලැබෙන්නේ. එය ශුද්ධාත්මය මුළු සභාවටම ඒ සභාවේ ඉන්න සියලු දෙනාටම ලැබෙන බව පාවුල්තුමා ප්‍රකාශ කරනවා. ඒ නිසා පාවුල්තුමා දුරට පළවෙනි කොරින්ති 6:9 කියනවා නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේ බව. ඒ වගේම රෝම 8:9 එතුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට ආයිති නැත කියලා. මොකක්ද පාවුල්තුමා මෙතන කියන්නේ? ඔබට සමාව දීලා යුක්තිමත් කෙරුවාට පසුව ක්‍රිස්තුස් වහන්සේ ඔබට කිතුණු ජීවිතයක් ගත කිරීම සඳහා ශුද්ධාත්මයන් වහන්සේ පරිත්‍යාග කරලා තිබෙන බවයි. දෙවනුව ඒ දෙවනි කාරණයට පෙර මම කැමති යමක් කියන්නට. බොහෝ දෙනා ශුද්ධාත්මයන් වහන්සේගේ සර්වත්‍රික භාවය තේරුම් ගන්න නැති එක අපි කනගාටු වෙන්න ඕන. ඒ නිසා ඒ අයට පිරවීම ලැබෙන්නේ නැහැ. ඒ වගේම අත්දකින්නෙත් නැහැ. මා කැමති මේ සර්වත්‍රික ශුද්ධාත්ම වහන්සේගේ පැති ගැන පැහැදිලි කරන්න. දැන් මුල් සභාව දෙස බැලුවහම අපි දකිනවා නොයෙක් සංඥා, හාස්කම්, අන්‍ය භාෂාවලින් කතා කිරීම, පුදුම ක්‍රියා යනාදිය. ඒ සියල්ල කිතු සමූහයාගේ යහපත සඳහා ශුද්ධාත්මයන් වහන්සේගේ නිරූපණ. ඒ වගේම පසුව අපි දකිනවා තවත් ලක්ෂණ. පාවුල්තුමා ගලාති සභාවට ලිව්ව ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ ඒ ලක්ෂණ සඳහන් කරලා තියෙනවා. සමාව දීම, ප්‍රේමය, ප්‍රීතිය, සාමය යනාදිය. ඒ සියල්ල ආගමික සහ සදාචාර ත්‍යාග. ඒ සියල්ල ලැබෙන්නේ කිතුණුවාගේ චරිතය සම්පූර්ණ කිරීම පිණිසයි. සාක්ෂි දැරීම පිණිසයි. දැන් පාපය හැර මේ සියලු දීමනා යහපත් සිතුවිලි ක්‍රියා යනාදිය ලැබෙන්නේ දිව්‍ය ආත්මයේ ප්‍රතිඵලයක් නිසා බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. තුන්වෙනිව මේ එක
එක විශ්ව ජීවනා ලැබෙන්නේ පොහොදු යහපත සඳහා. එක එක ප්‍රකාශ සිදුවන බව බයිබලයේ සඳහන් වෙලා තිබෙනවා. දැන් අපි කල්පනා කරන්නට අවශ්‍යයි මොකක්ද මේවා දීමනේ අරුමුණ. කාරණා දෙකක් තියෙනවා. පළමුව සමහර කිතුරුවන් මෙහෙම කියනවා. මට සියලු සුද්ධාත්ම ත්‍යාග තියෙනවා. එම නිසා එකිනෙකනාම මට උවමනා නැහැ කියලා. එයා හිතන්නේ සියල්ල සම්පූර්ණ බවයි ඒ අයගේ තුල. තමා ගැන පමණයි හිතන්නේ. ඒක භයානකයි. මොකද ඒ තුලින් තවත් නපුරු කිරීමට ඉඩ තිබෙනවා. එනිසා පාවුල්තුමාගේ වටහා ගැනීම වැදගත්. මොකක්ද? හැම එක්කනාටම යම් ත්‍යාගයක් තිබෙනවා. කාටවත් සියල්ලම ලැබී නැහැ. නොයෙක් ජීවනා දී තිබෙන්නේ සියලු දෙනාගේම පොදු යහපත සඳහා. ඒ නිසා එක අතකින් අපට එක්කනාව අවශ්‍ය වෙනවා. ඒ වගේම අපට ලැබී ඇති යහපත් ත්‍යාග අපි පාවිච්චි කරන්න ඕනට එක්කනාගේ වර්ධනය සඳහා. උදාහරණයක් හැටියට මට කල්පනා වුණේ සභාව ආරම්භ කර ඇති ගෘහස්ත කණ්ඩායම. ඒ ගෘහස්ත කණ්ඩායම වලට නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට විශේෂ හැකියාවන් තිබෙනවා. නමුත් කණ්ඩායමේ අනිත් අය සම්බන්ධ කරගන්න නැතුව, එයාව පැමිණෙන්නේ නැතුව, ඒ අයගේ හැකියාවන් පාවිච්චි නොකර ඒ කණ්ඩායම සාර්ථක වෙන්නේ නැහැ. තව විදිහකින් කියනවා නම් ඔබට සුද්ධාත්ම ත්‍යාග ලැබී තිබෙන්නේ ඒ ගැන පුරසාරම් දොඩවන්නට නෙවෙයි, පාවිච්චි නොකර තබා ගැනීමට නෙවෙයි, එකිනෙකාගේ යහපත සඳහා පාවිච්චි කරන්නට, සාක්ෂි දරන්නට. මතක තබා ගන්න, සුද්ධාත්ම දීමනා සම්පූර්ණයෙන් ලබා ගැනීම පිණිස එක වැදගත් කොන්දේසියක් තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ ඇදහිල්ල. ඒ නිසා අපි වැඩියෙන් විශ්වාස කරන්න සුද්ධාත්මය වැඩියෙන් ලැබෙනවා. විශ්වාස අඩු නම් ලැබෙනවා අඩුවෙන්. මම කැමති උදාහරණයක් කියන්න. හරියට මගේ අතේ එක පැත්තක වීදුරුවක් තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා වතුර එක්ක වීදුරුවක්. දැන් මේ වතුර එක්ක වීදුරුව අනිත් හිස් වීදුරුවට පුරවන්න දමනකොට ඒ හිස් වීදුරුව හෙලවෙනවා නම් එහෙනම් සම්පූර්ණයෙන් දමන්න බෑ. නමුත් හෙලවෙන්නේ නැතුව තියාගත්තොත් මට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන් ඒ වීදුරුව පුරවන්න. දෙවනි රාජාවලියේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 7 දක්වා, දෙවනි රාජාවලියේ 4 වෙනි පදයේ 1 සිට 7 දක්වා වැන්දඹුවකගේ තෙල් කුලාව ගැන කතාවක් තියෙනවා. ඒ කතාව පසුව කියවන්න. මගේ දේශනාවට අදාළ වන කොටස විතරක් මම කියන්නම්. මේ වැන්දඹු ස්ත්‍රිය ළඟ තිබුණ තෙල් කුලාවෙන් අසල්වැසියන්ගෙන් ලබාගත් භාජන වලට තෙල් වක් කරන්නට කියලා එලියා ඇයට අණ කළා. මේ භාජන සියල්ලම පිරෙන තුරු තෙල් වක් කරන්නට ඇයට පුළුවන් වුණා. ඒක මහ පුදුම හාස්කමක්. එක ප්‍රශ්නයක් ඔබගෙන් අහන්න කැමතියි. ඇයි සමහර කිතුරුවන්ට සුද්ධාත්මය දීමනාව සීමා කරලා තිබෙන්නේ? සමහර විට පිරිස කෝපය හරියට අල්ලන්නේ නැතුව වෙවුලමින් අල්ලනවා නිසා වෙන්න පුළුවන්. නැත්තම් ඇදහිල්ල මදිකම නිසා වෙන්න පුළුවන්. ඔබේ සිද්ධාත්ම ජීවිතයෙන් තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් ලැබෙනවාද? ඔබටවත්
එයින් භෝජනයක් ලැබෙනවාද? පෙන්තකොස්ත දවසේදී සුද්ධාත්මයන් වහන්සේ ලොවට පරිත්‍යාග කිරීම ගැන දෙවියන් වහන්සේට අපි නිතරම තුති දෙන්න ඕන. පාවුල්තුමා එපීසියට ලියූ යම් පත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ මෙසේ පවසනවා. දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා විදීමේ දවසට මුදා කරනු ලැබුවහුය. අපි ආඥා කරමු. දෙවියන් වහන්සේ පියාණන් පුත්‍රයාණන් සහ සුද්ධාත්මයන් හැටියට එරිදරව් තිබේ. ඒ ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. වහන්සේ ප්‍රේමය එකතු වමින් රාජ කරනවා මේ ලොව. පියාණෙනි, ඒ වගේම අපේ ඇදහිල්ල ශක්තිමත් කර මැනව. වහන්සේගේ ආත්මෙන් අපේ හදවත් ප්‍රබෝධ කළ මැනව. වහන්සේගේ ප්‍රේමයේ සාක්ෂිකරුවන් හැටියට අප දේශය තුළ පෙනී සිටීමට අපව සූදානම් කළ මැනව. ආමේන්. ප්‍රියාක්ෂාවෙන් සිටමින් සුද්ධ වූ රාත්‍රී භෝජනයදී ගැනීමට සූදානම් වෙමු. අපේ ආරාධනා වචන වලට අහුම්කම් දෙමු. ඔබ පැමිණිය යුතු නිසා නොව, ඔබට අවසර ඇති නිසා, ඔබ බල සම්පන්න නිසා නොව, ඔබ බැලහීන නිසා මේ මේසයට ළඟා වන්න. ඔබගේ කිසියම් යහපත් කමකින් හිමිවන අයිතිවාසිකමක් නිසා නොව, ඔබට කරුණාව හා සරණ අවශ්‍ය නිසා මෙහි ළඟා වන්න. ස්වාමීන් වහන්සේට මද ප්‍රේම කරන නිසාද, උන්වහන්සේට වඩා ප්‍රේම කිරීමට ආශා කරන නිසාද මෙහි ළඟා වන්න. උන්වහන්සේ ඔබට ප්‍රේම කොට ඔබ උදෙසා පූජා වූ නිසා මෙහි ළඟා වන්න. මේ පැමිණ මරණය උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ හමුවන්න මන්ද අපි උන්වහන්සේගේ ශරීරය වෙමු. ප්‍රාර්ථනා කරමු. අපගේ පව් අපි පාපෝච්චාරණය කරමු. මහෝත්තම දෙවියන් වහන්සේ, අපේ ආදරණීය පියාණන් වහන්සේ, වහන්සේට විරුද්ධවද ඔබගේ වහන්සේගේ දරුවන් වන අපගේ සහෝදර සහෝදරයන්ට විරුද්ධවද සිතින්, වචනයෙන් හා ක්‍රියාවෙන්ද අප කළ නපුරෙන්ද නොසැලකිලිවන්තකම හා චපලකම නිසා අප යහපත නොකිරීමෙන්ද අප හිතමතාම කළ වැරදින්ද අපි පව් කළමු. එසේ කිරීමෙන් වහන්සේගේ ප්‍රේමයට වේදනා පමුණුන අන්දමින් ක්‍රියා කෙරෙමු. අප තුළ වන වහන්සේගේ ස්වරූපය පළදු කෙළමු. පියාණේ, අප කනගාටුවෙන් හා ලැජ්ජාවෙන් අපේ සියලුම පව් ගැන පසුතැවිලි වෙමු. පසු වූ කාලයේදී අප අතින් සිදු වූ සියලු වැරදි ගැන පියාණෙනි අපට කමාවුව මැන. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන පිණිස අන්ධකාරයෙන් පිටතට අපව ගෙන ගිය මැනව. මෙසේ ආයතින්නේ අප උදෙසා මරණීය බින්ද වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාමය. ආමේන්. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ගෝලයන්ට දී මෙසේ කීසේක, මේ ඔබ උදෙසා පූජා කරන ලද මාගේ ශරීරය, මෙය
ඔබගේ සදාකාල ජීවනය සඳහා ඔබගේ පව්කමාව සඳහා අනුභව කරන්න. රාත්‍රී කෑමෙන් පසුව උන්වහන්සේ කුසලාලය ගැන මේ ඔබ දිසා වගුණු ලද නව ගිවිසුමේ මාගේ ලේය මා සිහි කිරීම පිණිස ඔබගේ පව්කමාව පිණිසද මෙයින් පානය කරන්න. ව්‍යාඛ්‍යා කරමු. සෞබලති දෙවියන් වහන්සේ වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය කරට කොටගෙන පෝෂණය කළ නිසා වහන්සේට තුති දෙන්න. උන්වහන්සේ කරණ කොටගෙන අපගේ ආත්ම හා ශරීර ජීවමාන යාගයක් කොට අපි වහන්සේට පුද කරමු. වහන්සේගේ ප්‍රශංසාව හා තේජ මහිමය සඳහා ජීවත් වීමට ආ සේවය කිරීමට වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේගේ බලයෙන් පළඳවා අපව පිටත් කළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි වහන්සේගේ නාමයට ගෞරව වේවා. වහන්සේගේ රාජ්‍ය වේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන්ද පොළොවේ ඉෂ්ට කරනු ලැබේවා. අපේ දවස් පුතා භෝජනය අපට දුන මැනව. අපේ වර්ධකාරයන්ට අප කමා කරන්නක් මෙන් අපේ වර්ධට කමා කළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරෙන් අප ගලවාගත මැනව. මක්නිසාද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකාලට වහන්සේගේමය. ආමේන්. අපි යාඥා කරමු. සර්ව බලධාරී ජීවමාන දෙවි සමිදානෙනි ඔබ වහන්සේට අනෙක් වාරයක් අප ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔබ වහන්සේත් එක්ක ගත කරන්න ඔබ වහන්සේ අපට උපකාර කළ නිසා. එපමණක් නොබ දෙවි පියාණන් ඔබ වහන්සේගේ වචනෙන් අපට කතා කරමින් අපේ ජීවිතයට එක් කරන ලද පන්නරය ගැන අනෙක් වාරයක් ස්තුතියි. සමිඳුනි ඒ වචනය තුල
ස්ථීරව ඔබ වහන්සේත් එක්ක යන පිණිස ශුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර මඟ පෙන්වීම අපට දෙන්න කියලා අපි යාඥා කරනවා. ඒ වගේම පියාණනි යමෙක් යම් බාධාවක කරදරයක ප්‍රශ්නයක සිටිනවන සියල්ලේදී ස්වාමීනි අපට පිහිට වෙන්න ඉන්න ඔබ වහන්සේගේම ප්‍රේමණීය දෑතට එකිනෙකා බාර කරනවා. ඔවුන්ට අතගසලා ඔවුන් සුවපත් කරන්න, ඔවුන්ට ස්වාමීනි මඟ පෙන්වන්න කියලා අපි යාඥා කරනවා. දැන් පියාණනි සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට පුද කරමින් අපි බාර වෙනවා යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන්. දැන් අප සියලු දෙනාම ත්‍රිත්වයේ ආශිර්වාදයට අපි එක්වෙමු. පිය දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් කරුණාවත්, ශුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර සම්බන්ධකමත් පංගුකාරීත්වයත් උන්වහන්සේගේ නාමය දරන්නා වූ අප සියලු දෙනා සමග සදාකාලෙන් සදාකාලයටම වේවා. ආමේන්. සියලු දෙනාටම සුබ උදෑසනක්. තවත් මාසයක ආරම්භයේදී මම විශ්වාස කරනවා මේ දේව මෙහෙයට සහභාගී වීමෙන් ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්දකින්න පුළුවන් වුණා කියලා. දැන් අපේ ජීවිතයේ ටිකෙන් ටික පෙර තිබුණු තත්වයට පැමිණෙත්ම ඔබ සියලු දෙනාට නැවත වරක් මතක් කරනවා වගකීමෙන් යුක්තව ගමන් බිමන් යන්න, ආරක්ෂාවෙන් ඉන්න, අනිත්‍යගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න. අපිට අවශ්‍යයි තව දුරටත් අපි සියලු දෙනාම සුවෙන් සිටීම. ඊටාත්ම වැදගත් අපි හැම කෙනෙකුටම. අපි නැවත වරක් ශාරීරිකව එක පවුලක් ලෙස සභා ගොඩනැගිල්ල තුල මහන්සියට නමස්කාර කරන්න පුළුවන් වෙන තෙක් අපි පරිස්සමින් ඉමු. අපි අපේ පවුලේ අය ගැනත් අනිත් අය ගැනත් ආරක්ෂාවෙන් කටයුතු කරමු. ඒ නිසා දිගින් දිගටම මේ අන්තර්ජාලය ඔස්සේ ඔබට දේව මෙහෙයන් ගෙනෙන්න අපට සිදු වෙනවා. මම හැම සතියෙම කියනවා වගේ මේ දේව මෙහෙයන් ඔබ වෙත ගෙනෙන්නට තිරය පිටුපස වෙහෙසෙන්නා වූ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න අපි ඔවුන්ට ස්තුතියි කියනවා. සභාව වෙනුවෙන් Tamanගේ දැනුම, Tamanගේ කාලය කැප කරන්නට ඔවුන් සූදානම්ව සිටීම ගැන. අපගේ පුෂ්පරාණි සහෝදරියගේ මව පසුගිය සතියේ ස්වර්ගස්ථ වුණා. අගේ අවසන් කටයුතු ඊයේ සවස සිදු කරා. සභාව වෙනුවෙන් පුෂ්පරාණිටත් පවුලේ සියලු දෙනාටත් අපගේ කනගාටුව ප්‍රකාශ කළ සිටිනවා. නැවත හමු වෙනතුයි දේව ආශිර්වාද පතනවා. අමතක කරන්න එපා තේ කොප්පයක් බීලා දෙවියන් වහන්සේට ස්තුතියි කියන්න සභා පවුලක් වශයෙන් අපට දී ඇත්තා වූ ආශිර්වාද ගැන. ඔබට දේව පිහිටයි.